අයිබෝවන් ආද දුපතේ සම්භාවිතාව පුරුලේක්ෂණ එක අපි මේ වෙද්දී තල බලලා ඉවරයි. අද අපි කතා කරලා යන්නේ පුරුලේක්ෂණ දෙවෙන කොටස 16 ගැතුළු වේදනා 22 වෙනකම් අද දවසේ අපි සාකච්ඡා කරනවා. අපිට පළමුවෙන් අපි ආගෝසී කරමු මේ කරන දේ හොඳින් කරන්න, අපේ විභාගය හොඳින් ජය ගන්න, අපි යහපත් දරුවෙක් වෙන්න. හොඳ අවංක ළමයි, යහපත් ළමයි, තාත්තා අපලා කීකරු ළමයි වෙන්න ප්‍රාර්ථනා කරනවා. මේ හැමෝම අපි ආගෝසී කරමු. දැනුමතේ හැමෝම ආදරේ පිළිගන්නවා. සම්භාවිතාව පුරුලීක්ෂණ 1 බලපු නැති අය මේක නවත්තලා මේක බලන්න. ඒ වගේම මම සම්භාවිතාවේ තුන්වෙනි වාරයේ අවසාන පාදම මනමයි අවශ්‍ය කොටස මම වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. පිළිපොන් මැස් ස්කූල් ගිහිල්ලා පේපර් පේරිස් එකේ ග්‍රේඩ් 11 එකේ තියෙනවා අවසාන මාතෘකාව වශයෙන් මම කරලා තියෙන සම්භාවිතාව මේක බලන්න. බලලා අපුදේ මේ පාදවලමයි සම්බන්ධයෙන් හැමෝමයි උත්සාහ කරලා පුරුලීක්ෂණ එක කරද්දී අවබෝධයක් කරගන්න ඕන. අපි හරම් ප්‍රශ්නාංක 15ක් කෙරුවා. අපි 16 ගාන කරමු. 16 ගානත් මම උත්සාහයේ ප්‍රතිස්ථාපනයක් සහිත සිද්ධියක් කොහොමද අපි කොටුදර දක්වන්නේ. ඒ වගේ සිද්ධියක් කොහොමද පුස්තකහල දක්වන්නේ. අපි පාරස්සරි ගාන හැදුවා. ඒ හා සමහර ගානක් තමයි මේ 16 ගාන කියන්නේ. මම මේක ලකුණු දෙන්නේ නැහැ. 14 ගාන විතර මම ලකුණු දෙනවා. හැමෝම පතුමෑර අරගෙන ලකුණු දාගන්න මේ අර හැමෝම අවංක උදේ ලකුණු දාගන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අද අපි යමුනම් ප්‍රශ්නාංක 16. මේකම කියනවා සමිතියේ ඉන්නවලු සමාජිකයෝ 7 දෙනෙක්. ඒ කියන්නේ විතර ප්‍රධාන සමාජ මේ අවස්ථා 7ක් ගැන කතා කරනවා නේ. පිරිමි 4යි ගෑනු කියලා 7ක් නම් පිරිමි 4ලා ගෑනු කී දෙනා? 3ක් වෙන්න ඕන. පිරිමි ගෑනු 4යි ගෑනුයි 3යි. ඔව් අතරින් ලේකම් තෝරනවා. ඊපස්සේ තෝරනවා කොහොමද? සභාපති තෝරනවා. මෙතන කියනවා විහාරයේ සිදුවීම් කොටදරක දක්වන්න. තිරස් අක්ෂය ගන්නවන සභාපති. තිරස් අක්ෂය ගන්නවන ලේකම්. මේ අක්ෂර නම් කරමු වෙනවා. මුලින්ම තමයි අපි අක්ෂර නම් කරමු. තිරස් අක්ෂය සභාපති. තිරස් අක්ෂය ලේකම්. අපි හැමෝම නම් කරද්ද. හරි ඉතින් නම් කරද්ද හැමෝම වෙනවා. මේක ඇද ගන්න ළමයි. මේ වගේ තමයි කීයක් දාලා 7ක් ඕන නේද? අපි මේ මෙතන පිරිමි ඉන්නවනේ. පිරිමි අය ඉන්නවා. අපි පිරිමි අය ගමු. පිරිමි පුත්කලේ. පිරිමි ගමු. M කියලා. කැහැරු ගමු. F කියලා. මේල් ෆීමේල්. ලේකම් කවුද? තිරස් අස්සය මොකන්ද? තිරස් අස්සය සභාපති. තිරස් අස්සය ලේකම්. හරි. ළමයි X අස්සය තමයි සභාපති වෙන්නේ. Y අස්සය තමයි ලේකම් වෙන්නේ. මේ සභාපති. මේ ලේකම්. හරි. මේ ලේකම්. තේරෙනවයි කීයක් ඉඳන්මයි පිරිමි 4යි ගෑනු 3යි. දෙකම හැමෝම නම් කරන්න යනවා. පිරිමි 4යි ගෑනු 3යි. ඒක හැමෝම නම් කරන්න. අක්ෂර දෙපැත්තම පරලෙල ඉස්සරහා සභාපති ඉස්සරහාමයි මුලින්ම තෝරන කොළමයි. මුලින්ම සමිතිය තෝරන සභා ලේකම් නේ. මේ ගාලේ කියලා මුලින්ම තෝරන හොද ලේකම්මයි. ලේකම් තේරුවේ පස්සේ අපි ළමයි හිතමු සමිතියේ ඉන්නවම 7 දෙනෙක් වෙනවා. කාර්ය සභාවේ සමිතියේ ළමයි ඉන්නවා සෑහෙන කට්ටිය ළමයි. මේ කාර්ය සභාවේ ඉන්නවල 7 දෙනෙක්. 7 දෙනාගෙන් ලේකම් ළමයි තේරුවොත් මොහොත වෙන්නේ නැහැ. ලේකම් තුමා ගිහිල්ලා ඉස්සරහා අසුරේ වාඩි වෙන්න ඕන. දැන් කී දෙනෙක්ද දැන්? දැන් 7 දෙනෙක් එක්කෙනෙක් දැන් වාඩි වුණාට පස්සේ තමයි ආයෙත් ලේකම් ආයේ සභාපති වෙන්නේ නැහැ නේ. දැන් ඉන්නේ කීයද 6යි ඉන්නේ. ඒ දෙවෙනි වාර වෙද්දී මොකද වෙන්නේ? එක පුද්ගලයා අඩු වෙනවා. එන පළමු වාරයේ ඉද්දී සමාජිකයෝ 7 දෙනෙක් ඉන්නවා. දෙවෙනි වාරයේදී සමාජිකයෝ ඉන්නේ 6 දෙනයි. අපිට පළමු ළමයි අක්ෂර දෙක ළමයි ගෑනු පිළිමි 4යි ගෑනු 3යි මාක් කරන්න. මාක් කරනවා ඒක ළමයි අවයව තරු දාන්න ළමයිනේ. මේක විශේෂ ළමයි සිද්ධ ළමයි මේක ළමයි
සම්පූර්ණවයි අපිට මේ පිරිවි අපිට පළවෙනි පිරිවියක් කියලා හිතමුම යාව ලේකම් වුණා කියලා. ඊපස්සේ දෙවිලි අවස්ථාවේදී එයා ළමයි එතනින් අයින් වෙනවා. ඊපස්සේ දෙවිලි පිරිවියක් කියලා ලේකම් වුණොත් මොකද වෙන්නේ? සභාපති තෝරද්දී එයාට ඒ chance එක නැති වෙනවා. තුන්වෙනි එක ළමයි ඊළ අවස්ථාවේ ළමයි නෑ. අපි ළමයි පළවෙනි ගෑනුක් කියලා ළමයි. එයා ළමයි ලේකම් වුණොත් සභාපති ළමයි ඉන්නේ එයාට අවස්ථාවක් නෑ. ඒක පැහැදිලිව පේනමයි ප්‍රතිස්ථාපන රහිත හින්දා මේක මැදපීඩිය සම්පූර්ණම මෙතනින් අයින් වෙනවා. දැන් මැදපීඩිය සම්පූර්ණම අයින් කරලා පුතාල මේක ගහද්ද කතරේ දාන්න හැමෝම. මේ තමයි අදාළ කොටුදල. ලේකම් ඉන්නවා. ලේකම් ඉස්සලාම දාලච්චර අපි සිරස්හස්සේට දාලා සභාපති. මැදපීඩියේදී අයින් වුණේ මේ M කියන එක කියලා ලේකම් උනොත් M1 කියන ලේකම් උනොත් සභාපති විතරම එයාට අවස්ථාවක් තියෙනවා. M2 එක්කලා ලේකම් වුණොත් එයාගේ ඉස්සර වාද වෙන හින්දා තමයි M2ට අවස්ථාවක් තියෙනවා ඊළඟ අවස්ථාවකට. ඒ වගේම F1 කියන එක මෙතන තමයි ලේකම් බවට පත් වුණොත් එයාට ඊළඟ අවස්ථාවේ මේ F1 වල ලේකම් වුණොත් අනිවාර්යයෙන්ම එයාට මේ අවස්ථාවේ සභාපති දුර ළමයි අහිමි වෙනවා. එහෙනම් මේ වගේ බෙදපෙළි සම්පූර්ණයෙන්ම මෙතනින් ඉවත් වෙනවා. ඒ තමයි මෙහෙර ප්‍රධාන අවස්ථාව. පැහැදිලිවයි නෙමෙයි? මේ ඉන්න මෙතන අනිවාර්යයෙන්ම බෙදපෙළිය ඉවත් වෙලා කියලා සම්පූර්ණ 7 නේ. මෙතන සම්පූර්ණ බෙදපෙළි 7 අය වුණාම කිය සම්පූර්ණ අවයව ගන්න. අවයව ගන්න එන්නේ 42යි එන්නේ. ns කේද 42යි එන්නේ. ns 42යි. මුළු අවයව ගන්න 42යි. ඔය තමයි කොටු දාන. ඊපස්සේ අපි බලමු වෙනම් පුස්තකාල පොත බලමු අදිනේ බලමු. අද මේ පුස්තකාල මුලින්ම කවදපත් වෙන්නේ ඉස්සරහපත් වෙන්නේ ලේකම්. අපි මෙතන ලේකම් කියන්නේ ලේකම්. ඊපස් වෙන්නේ සභාපති. ලේකම් පත් වෙනවා සභාපති පත් වෙනවා. ඊළඟ ලේකම් ළමයි අනිවාර්යෙන්ම පිළිවෙන්න පුළුවන් ගෑනු වෙන්න පුළුවන්. ලේකම් පිළිවෙක් කියලා විතර සභාපති පිළිවෙන්න පුළුවන් ගෑනු වෙන්න පුළුවන්. එළමයි මෙතනත් එහෙමයි ලේකම් ගෑනු වෙලා සභාපති පිළිවෙන්න පුළුවන් ගෑනු වෙන්න පුළුවන්. ඒ තමයි ප්‍රධාන ප්‍රමයි සතහන. දැන් පළවෙනි සම්පූර්ණමයි ලේකම් තෝරද්දී මේ සමිතියේ සමාජිකව කීය ඉඳලා කාල සභාවේ 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාගෙන් ලේකම් පිළිවෙක් ඉඳලාමයි පිළිවෙයි ඉන්නවා 7න් 4ක් පිළිවෙයි ඉන්නවා. ගෑනු ඉන්නේ 7න් 3යි. 7න් 3යි. හොඳයි. දැන් ලේකම් පත් තුනේ හින්දා දැන් ඉන්න 6 ඉන්නේ දැන්. නේ 6 ඉන්නේ සභාපති තෝරද්දී ඒත් සමාජිකව ඉන්නේ 6 ඉන්නේ. දැන් උනේ 6 ඉන්නේ. සම්පූර්ණ සමිතියේ 6 ඉන්නේ 6න් තමයි දැන් අනිත් අය තෝරන්නේ. 6න් තමයි තෝරන්නේ. ඊපස්සේ කියනවා ලේකම් කියන එක කියලා පිරිබිය උනොත් ලේකම්ලා පිරිබිය උණු පුදේම හොයනවයි. මේ පිරිබි සංඛ්‍යාව 4නේ 4 එක අඩු වෙනවා. ඔය පිරිබියෙන් ළමයි ලේකම් පිරිබිය උනොත් 4 එක අඩු වෙනවා. මෙතන ඉන්නේ 3 දෙනයි ඉන්නේ. එතන ගෑනු ළමයි ඒ සංඛ්‍යාව ළමයි එහෙමම ළමයි ඉන්නවා. හිතනවා මේ ලේකම් දැන් පිරිබියෙන්නේ පිරිබිය ඉන්නම ගෑනු සංඛ්‍යාව අඩු වෙන්නේ නැහැ ළමයි. කියන්නේ මේ සංඛ්‍යාව එනවා. ඒ වගේ බලන්න කියනවා මේ සංඛ්‍යා දෙක එකතුව අනිවාර්යයෙන්ම එක වෙන්න ඕනේ. 6න් 3 6 3 කියද? 6න් 3 6න් 3යි 6න් 6නේ. 6න් 3 දාලා 6න් 3 කියන්නේ 6න් 6යි. මේ සම්පූර්ණ එකයි කියනවා. 6න් 6 කියන්නේ එකනේ. ඒ වගේ සංඛ්‍යා දෙක එකතුව එක වෙන්න ඕන. හරිද ළමද? අපි දැන් සමවත් තේරුණා. දැන් බලමු දැන් හදිසියවත් ලේකම් ගෑරුවෙක් කෙරේ උනොත් දැන් ගෑරු ළමයි ලේකම් ගෑරුවෙක් කෙරේ උනොත් පිරිබි කට්ටිය දැන් මේ විදිහට හොල්ලා ඉවරයි. දැන් ලේකම් ගෑරුවෙක් කෙරේ උනොත් ගෑරු 3 දෙනෙක් උන්දා ළමයි. ගෑරු 3 දෙනා එක්කෙනෙක් කියලා වාද වුණා හින්දා ළමයි ගෑරු 3 දෙනා එක අඩු වෙනවා. දැන් ගෑරු කට්ටිය ඉන්නේ 2යි. පිරිබි 4 දෙනාම එහෙම වලම ඉන්නවා. යාලා වෙනස වෙලා ළමයි. ඒක 4ම එහෙමම ඉන්නවා. මට මේ දෙක එකතුව 6 4යි 6 2යි 6න් 6යි. එන කී ශාඛාවල එකතුව 6න් 6 වෙනවා. ඒක ශාඛාවල එකතුව 1 වෙනවා. ඒ කියන්නේ වෙලා අනිවාර්යයෙන් මේ රුස්සතහර පැහැදිලි නේමයි. මොනවාද ප්‍රතිපාද? මෙතන එනවා ලේකම් පිරිබි සභාපති පිරිවෙනමයි. එහෙනම් මෙතන ලේකම් පිරිබි සභාපති ගෑරුවෙක් කෙරේ. මේ අවස්ථාවේ ලේකම් ගැහැරුවෙක් කෙරේ සභාපති පිරිවෙක් කෙරේ. මේ අවස්ථාවේ ලේකම් ගැහැරුවෙක් කෙරේ සභාපති ගැහැරුවෙක් කෙරේ. එහෙනම් පළමු අවස්ථාවේ ඉන්නේ කවුද? මුලින්ම තේරෙන්නේ ලේකම්. මේ වෙන්නේ ලේකම්. මේ පේලි සම්පූර්ණ ඉන්නේ ලේකම්. මේ පේලි සම්පූර්ණ ඉන්නේ කවුද? දෙවි පේලි කවුද ඉන්නේ?
සභාපති ළමයි. ඔය තමයි අදාළ උස්තතර. තමයි තේරුම් ගන්න හරියයි හරිදා ගන්න. පැහැදිලි නේද? හොඳයි. ඊපස්සේ අපිට කියනවා ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? තනතුරු දෙක සඳහා ගෑරු අයෙකුගෙන් ඔව් කියනවාදී මේ අපිට පුංචි දෙයක් තමයි අපි හැදුවල වයස ඉතින් කියන තනතුරු දෙක සඳහා ගෑරු අයෙකු හෝ ගෑරු අයෙකෙක් කොල පිළිවි තමයි හන්නේ ඒක වැරදිනේ ගෑරු අයෙකු හෝ පිළිවි අයෙකු හෝ පත්වීමේ සම්බන්ධතාව හරි ගෑරු අයෙක් දෙකවලමයි ගෑරු වෙන්න ඕන නැත්නම් දෙකම පිළිවි වෙන්න ඕන කො දෙකවලම ගෑරු කියලා මෙන්න මේ අවස්ථාවේ දෙකම කාන්තාව හෝ දෙකම පිළිවි වෙන්න ඕනමයි දෙකම කාන්තාව වෙන්න ඕන නැත්නම් දෙකම පිළිවි වෙන්න ඕනමයි මොකද්ද ප්‍රතිඵලමයි මේ තමයි අදාළ ප්‍රතිඵල වෙන්නේ දෙකම පිළිවි ළමයි මේ දෙකම පිළිවිනේ මේ ප්‍රතිඵල දෙක. හරි මම පළවෙනි විදිහම මම සම්පූර්ණ මේක පැහැදිලිව දාලා කියලා දුන්නේ මම ළමයි ඉතින් ලොකු විස්තර කරන්නේ නැහැ. දැන් මේක අපිට ගණන්තිය හදලා තව ප්‍රධාන වශයෙන් අපේ ඉලක්ක වෙලා තියෙන්නේ. ගණන්තිය හදපු ඒක අපේ ප්‍රධාන ඉලක්ක. පළවෙනි විදිහක බලන්න බලපෑතේ අර්ථය ඒක තේරෙයි. හරි. කියලා මෙහෙන්නේ 6යි 6යි 12යි කියන්නේ 3යි 15යි 17යි සම්පූර්ණ කියලාද 42න් 17යි. තනතුරු දෙක සඳහා දෙකම ගෑරු නැත්නම් දෙකම පිළිවි. කීයද? 42න් 17යි. උත්තරේ 42න් 17යි. C එකේ උත්තරේ. මොකෙන්ද? කොතනද භාවිතේ? 42න් 17යි. හයි. දැන් මෙතන අපි කොහොමද මේකෙන් උත්සාහාරක අධිගමනේ? ඒ අවස්ථාව අපිට මේක ඒ අවස්ථාව කියලා. මේක B අවස්ථාව කියලා. මේක C අවස්ථාව ගමු. මේක ගමු D අවස්ථාව කියලා. හරි. දෙකම ළමයි දෙකම පිරිවි හෝ දෙකම ගෑරුනවා. ඒ අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම වෙනවා. B අවස්ථාවෙන් නෑ නම මොකද හේතුව? එකක් පිරිවි එකක් ගෑරු. C එන්නේ නෑ එකක් ගෑරු එකක් පිරිවි හින්දා. එහෙනම් මේ අවස්ථාව වෙනවා. මේ අවස්ථාව දෙක තමයි එන්නේ. එහෙනම් ඒ දල මොකද්ද? D. කොහොමද මොකද? ඒ කියන්නේ 7යි 4යි 6න් 3යි එකතු වෙනවා. ඒ කියන්නේ අවස්ථාව. B කියන්නේ මොකන්ද? D කියන්නේ 7න් 3යි 7න් 2යි එකතු වෙනවා. අපි එන්නේ වෙනවා 7න් 4 වැඩි කිරීම 6න් 3. තන 7න් 4 වැඩි කිරීම 6න් 2. 6න් 2. 7න් 3නේ. 7න් 3 ගෑනු ප්‍රති 7න් 3නේ. 7න් 3 වැඩි කිරීම 6න්. කියන්නේ 12 බෙදීම 42යි. ධන 6 බෙදීම 42යි. අවස්ථාව උත්තරය තමයි 17 බෙදීම 42යි. පැහැදිලි අවස්ථා දෙකෙන් වෙන්නේ එකම උත්තරේ එන්නේ. හොඳයි. දැන් අපිට මූල හිතේම ආවා මේ ගණන් හදලා විදිහ. අපි යමු වෙන අපේ ඊළඟ අංකයට අපි මම ලකුණු දෙනවා මම හැමෝම ලකුණු දාගන්න ලැහැස්ති වෙන්න එනවා. 17 වෙනි ගාන. එවලම මනුෂ්‍ය තම වාහනේ සිට පාසලට දුම්රියෙන් හෝ බස්රියෙන් යා හැකියි. ඔහු පාසලට යාමට දුම්රිය තෝරාගත්තොත් තෝරා ගැනීම සම්බන්ධව අතේ පහළු. දුම්රියෙන් ගියොත් පුතේ නියමිත වේලාවල පාසල යාමේ සම්බන්ධතාව 4:3ක් වන අතර බස්රියෙන් ගියොත් තමයි ඒකල වෙනස් වෙනවා. නේ ඒකට සමසේ භාවය වෙනවා. ඔව් සමසේ භාවය කියන්නේ සමසේ භාවය කියනවායි ලැබෙන ප්‍රතිඵල සමාන වෙන්න ඕන. උදේ මොනවාද ලැබෙන ප්‍රතිඵල බස් එකේ වන්ද පුතාද බස් එකේ යනවා. බහිනවා ළමයි. ගිහම ළමයි පුතා පරක් වෙනවායි. පරක් වෙන්න ළමයි පරක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ළමයි. නේ මොහොන්ද ලැබෙන ප්‍රතිඵල එක්කෝ ප්‍රමාද වීම නැත්නම් ප්‍රමාද නොවීම. ප්‍රමාද වීම නොවීම. වීම නොවීම සම්පූර්ණ ප්‍රතිඵල දෙකයි. දෙක තමයි සමසේ භාවය කියන්නේ ළමයි 2 අර අපි කියව ළමයි මේ වීඩියෝ එකේ පවුලක උපදින දරුවා ගෑරු ළමයි වීම ළමයි සමසේ භාවයයි. පවුලක උපදින දරුවා පිළිනොම වීමත් සමසේ භාවයයි. එහෙනම් ඔය පැහැදිලි වෙන්නේ. එහෙනම් ඕ පාසලට යාමට බස් එකේ තෝරා ගැනීමේ සම්භාවිතාව සොයනවායි. බලන්න මේ දැන් බස් එකේ දුම්රියෙන් යනවා අතෙන් 5ක් යනවා ළමයි සම්පූර්ණ ප්‍රතිඵල කීයද? අතෙන් 8යිනේ. අතේ තමයි අපි දැන් මේ ප්‍රසාකේ එකේ ඕමිලක්ෂ 1 ළමයි. අතෙන් 5ක් ළමයි ගියයි කියලා සම්පූර්ණ ප්‍රතිඵල කීය අතේ 8යි. අතෙන්
අතෙන් පහ ගියාම කීයද? බස් එකෙන් ගියාම අතෙන් 3යි. එහෙනම් බස් එකෙන් ගමන් කිරීම කීයද? අතෙන් 3යි. දැන් B එක කරවයි. ප්ලස් ලෝ වෙනකන් 2. බස් රියේ ගිය දිලක නියමිත වේලාවට පාස්වර්ඩ් යා හැකීමේ සම්බන්ධය. දැන් බස් දෙකෙන්ද ගියාම නියමිත වේලාව පාස්වර්ඩ් යා මොකද සමසේ භාවය කියලා කියනනේ. බස් එකෙන් ගිය වෙලාවක පාස්වර්ඩ් යාම සමසේ භාවයයි. ඒ සමසේ භාවය කියන ප්‍රතිපලයේ 2 1යි. 2න් 1යි. සමසේ භාවය තමයි. සමසේ භාවය කියන මේ වචනේ ආවොත් තමයි තේරුම් ගන්න ඕන. අනිවාර්යයෙන් මේ ප්‍රතිපලය කියනවා. 2 1යි කියලා තමයි තේරුම් ගන්න ඕන. ඉතින් ඒක තමයි ඒක ලියා ගන්න. සමසේ භාවය අනු equal likely outcome. Equal likely, if it's equal likely outcome, the result should be equal, half. Right. B එක කියන්නේ මෙහෙමයි. පළමු කොටස දුම්රියෙන් හෝ බස්රියෙන් තෝරාගන්න පුළුවන් ළමයි. හරිද? එක්ක දුම්රියෙන් යන්න පුළුවන්, බස් එකේ යන්න පුළුවන්. දෙවෙනි කියන්නේ තමයි දුම්රියෙන් ගියොත් වෙලාවට පාසලට යන්න පුළුවන් කොච්චර තමයි? 4න් 3 කියලා දීලා තියෙනවානේ. බස් එකෙන් ගියොත් කියලාමයි සමසේ භාවය 2 1යි. ඒ සමයි මුලින්ම මනුෂ්‍ය ගෙදරින් පිට වෙලා පාසලට යන්නේ බසෙන් හා දුම්රියෙන්. අවස්ථා දෙකයි තියෙන්නේ. ප්‍රධාන අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් බස් එකේ යනවා, අනිත් එක දුම්රියෙන් යනවා. අපිට මේ ශාඛා දෙක තමයි අපි ඒක නම් කරන්න ඕනේ. මේ කිය දුම්රිය. ඒක බස් එකේ. දුම්රියෙන් යන කියන දුම්රියෙන් ගමන් කිරීම අතෙන් 5යි නේද? දුම්රියෙන් ගමන් කිරීම අතෙන් 5යි. බසෙන් ගමන් කිරීම අතෙන් 3යි. ඊපස්සේ කියනවා දුම්රියෙන් කිය දවසක වෙලාවට යන්න පුළුවන් සම්භාවිතාව කීයද? කී වෙලාවට යාවේ සම්භාවිතාව 4න් 3යි. ළම වෙලාවට යාවේ. ඒක ප්‍රමාද වීම නොවීම නේ. ප්‍රමාද වීම නොවීම. වීම නොවීම. ප්‍රමාද වීම නොවීම. ප්‍රමාද වීම කීයද? ප්‍රමාද වීම තමයි නොවීම කීයද? නොවීම 4න් 3යි. එනම නොවීම 4න් 3 වෙලාවට ඉස්කෝලේදී යනවා කියන්නේ එයාට 4 එකක් නම් වෙලාවට යන්න පුළුවන් ළමයි. නියමිත වෙලාවට යන්න පුළුවන් සම්බන්ධ 4න් 3යි. එන 4න් 3 යනවා කියන්නේ 4 එකක් නමයි යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමාද වීම 4න් 1යි. ඒ බස් එකේ යන එක සමසේ භාවයයි පුතේ. ඒ සමසේ භාවය ළමයි අනිවාර්ය ප්‍රතිඵල කී දෙන්න ඕනේ. බායි වෙන්න තමයි නේද? ප්‍රමාද වීමත් 2 1යි, ප්‍රමාද නොවීමත් 2 1යි. සමසේ භාවයයි. 2 1යි, 2න් 1යි. ආහඳුමයි එන ප්‍රශ්නාංක 1. ඔහුට නියමිත වේලාවට පාසල යා හැකිීමේ සම්භාවිතාවයි. නියමිත වේලාවට පාසල යා හැකිීමේ සම්භාවිතාවයි. ඒ අවස්ථාවම කීයක් තියෙනවද? දුම්රියෙන් ගියොත් නම් වෙලාව හදන්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා. නේද? දුම්රියෙන් කියනවායි ප්‍රමාද වෙන්නේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම දුම්රියෙන් ගියොත් මේ අවස්ථාවම තියෙනවා. මේ අවස්ථාව තියෙනවා. ඒ අමතරමයි බස් එකේ ගියොත් ඒක තමයි මේ අවස්ථාව තියෙනවා. ඔය දෙකේ එකතු කරලා අපි මේක ගත්ත A සිද්ධිය කියලා මේක ගත්ත B සිද්ධිය කියලා ඔය දෙකේ එකතු ගන්න වෙන්නේ. ඒ අතෙන් 5 වැඩි කිරීම 4න් 3. මේ දෙකේ තමයිනේ දුම්රියෙන් ගියා ප්‍රමාද වෙන්නේ නැහැ. බස් එකේ ගියා ප්‍රමාද වෙන්නේ නැහැ. එහෙනම් අතෙන් 5 වැඩි කිරීම 4න් 3 දාන අතෙන් 3 වැඩි කිරීම 2 1. මේ ලියමු එහෙනම් දැන්. තාපු උත්තරේ තමයි හරනවා එච්චරයි නේද? කීදර උත්තරේ නේද? අතෙන් 5 දුම්රියෙන් ගිහිල්ලා ප්‍රමාද වීම 4න් 3යි. දල බස් එකෙන් ගියොත් අතෙන් 3යි ප්‍රමාද වීම 2න් 1යි. කියලාමයි. මෙතන එන්නේ 15 බෙදීම 32යි. දල 3 බෙදීම 32යි. කී උත්තර අවසන් උත්තරේ එන්නේ? 15 බෙදීම 32යි. ඔච්චර මෙතන බයි එතන අතවල දෙය 16 නේද? 16යි කියනමයි 16 4 ළමයි. 16න් 3යි කියන්නේ 32 ළම කියලාමයි. 32 6 වෙන්න ඕනම නේ. මේක හරිය සමාන වෙන්න බෑ. අවසන් උත්තර කියන්නේ 15 32න් 21ක් තමයි ඒ අදාළ පුතාට හෝ දුවට වෙලාවට යන්න පුළුවන් සම්භවිත ළමයි. 32න් 31. ඒ තමයි ප්‍රශ්නාක උත්තරේ 1. දැන් කියනවා ඔහු ළමයි වසරක ළමයි දින 64ක් පාසල් යනවලු ළමයි. sorry වාරයකට ළමයි. වාරයක් සඳහා දින 64ක් පාසල් යනවලු. එහෙනම් යම් ඉන් දින කීයකදී ඔහුට පරක්කු වී පාසල යාමද සිදු වේද ළමයි. දැන් මේ තියෙන්නේ පරක්කු නොවීම ළමයි. පරක්කු නොවීම 32 නම්
ප්‍රමාද වීම කොහොමද කියනවා බයි? ප්‍රමාද වීම නියම දෙනවා. ප්‍රමාද වීමේ සම්භාවිතාව. ප්‍රමාද වීම කියන බයි ප්‍රමාද වීමේ සම්භාවිතාව. කියන ප්‍රමාද වීමේ සම්භාවිතාව 32න් සම්පූර්ණ 32 ළම 32 සම්පූර්ණ ප්‍රතිපලයේ 32 21 අඩු කරනවා. 32 කීයද? 11යි. ප්‍රමාද වීමේ සම්භාවිතාව 32න් 11යි. අපිට තරම් මෙනමයි දවස් 64ක් තමයි යනවා ඉස්කෝලේ. යද්දි ළමයි දවස් කීයක් ළමයි ප්‍රමාද වෙනවා ළමයි. මේ තමයි සම්භාවිතාව. එතන කොහොමද ළමයි? සම්පූර්ණ ප්‍රමාද වීමේ සම්භාවිතාව වැඩි කරනවා. දිනගාන කීයද? 64න් වැඩි කරනවා. කීයද ළමයි? 32 කවර ගියා 32 වල 1යි 32 වල 2යි 22යි. එතන ප්‍රමාද වීමේ සම්භාවිතාව කීයද? 22යි. මේ තමයි ඒ ප්‍රශ්නේ උත්තරය. දැන් හැමෝම තේරුවත් තරමයි නේද? ඔව් තේරුම් නැත්නම් හැමෝම කොල්ලක් දාලා ප්‍රශ්න පන්ති ආව හොරතා හොරබයි පුතාලා තේරුම් නැත්නම් ඔරදියා හදපුවා. සමහර අය අහනවා. සමහර අය අහන්න නැත්තේ තේරුම් හින්දා වෙන්නහි. තේරුම් නැත්නම් please ask. Okay? right. අපි මේ අපේ ඊළඟ ගානට අපි වෙනම් ප්‍රශ්නාංක කීයද? 17යි. හොඳයි. ලකුණු පුරුදු දාගන්න මේ තමයි ලකුණු හම්බ වෙන්නේ. මෙතන අතෙන් තුන ළමා ගේලිම 1යි, දෙකේ හිට ලකුණු 1යි. පළවෙනි ශාඛාව අතෙන් 5යි, අතෙන් 3යි මෙහෙම ලකුණු එකක් හම්බ වෙනවා. මේ ශාඛාව ලකුණු එකක් හම්බ වෙනවා. මේ ශාඛාව ලකුණු එකක් හම්බ වෙනවා. එහෙනම් මෙතනත් 1 1 1යි 2 3ක් හම්බ වෙනවා. ඊපස්සේ 22න් 32 11 ලකුණු එකක් හම්බ වෙනවා. 22 ලකුණු එකක් හම්බ වෙනවා. ඒ තමයි ලකුණු 10 හම්බ වෙන විදිහ. හොඳයි. ප්‍රශ්නාංක 17 ළමයි. ආරක්ෂක ස්ථාන තියෙන වාහන. බලලා තියෙන වාහන වෑන් දෙකක් තියෙනවා, ජීප් තුනක් තියෙනවා. කිසියම් හේතුවක් හින්දා ළමයි එක වාහනයක් ළමයි ගියා. ගියා ළමයි පස්සේ තව වාහනයක් ගියා ළමයි. එක වාහනයක් ගියා, තව වාහනයක් ගියා. එහෙනම් මොකද මේක? ප්‍රතිස්ථාපනයේ සහිතද ප්‍රතිස්ථාපනයේ රහිත ළමයි. බලන්න අපි හිතමු බෝලයක් ගත්තා ළමයි, ආපහු දාන්න නැතුව ළමයි තව බෝලයක් ගත්තා. බෝල කීයක් ගත්තද? දෙකක් ගත්තනේ. බෝලයක් ළමයි ගත්තා, දැම්මේ නැහැ. ඒ පළවෙනි ගැනීම. තව එකක් ළමයි මේ ගන්නවනේ. ඒ අවස්ථා දෙකක් ගන්නවා. මෙතන එහෙමනේ. ඉස්සලා වාහනයක් ගියා, තව වාහනයක් ගියා. වාහන කොළම දෙකක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ V1 කියන වාහනය V1 කියන වාහනේ V කියන වෑන්නේ G කියන G. V1 වාහන තමයි අනිවාර්යෙන්ම එළිය ගියොත් තමයි ඊළඟ සැරේ ළමයි V1 වාහනේ නෑ ළමයි. ඒක ඉතින් මාක් වෙන්නේ නෑ එනවා. ඊපස්සේ ළමයි මේ තමයි මාක් වෙන්නේ. ඊපස්සේ V2 වාහනය ගියොත් V2 ළමයි අයියෝ එයාට බෙදලා සම්පූර්ණ මේ විකරණය ඉවත් වෙනවා. සම්පූර්ණව කියන්නේ 5 25නේ 25 මේ පහක් ගියාම අවයව 20යි එන්නේ. එතන 20 එනම් අවයව 20 මාක් කරන්න එනවා. කතිරේ දාලා මාක් කරන්ද ඔය තමයි මොකක්ද අපිට අවශ්‍ය කොටු දන්නේ. දැන් කියනවා ප්‍රශ්නාංක දෙකෙන් කියනවා ප්‍රශ්නාංක එක හරියි. දෙකෙන් කියනවා අවස්ථා දෙකේම පිටම ගිය වාහනේ එක වාහනේ වෙනවා. එකම වර්ගයේ වාහනයක් වියනවා. එක වාහනයක් කියලාමයි මොකද වෙන්නේ? වෑන් නම් වෑන්, ජිප් නම් ජිප්. අපනන්නේ එකවර වේ. එකවර වලේලා මේ දෙක එනවා. මේ දෙක එනවා. ඊට අවතරම එතන මේ සෙට් එක එනවා නේ. ජිප් නෙමෙයි මේ සෙට් එක එනවා. මේ සෙට් එක එනවා. ඔය තමයි එන ප්‍රධාන අවයව. කීයක අවයව සම්පූර්ණ. අවයව 8ක් තියෙනවා. උඩ උත්තර කියන්නේ 20න් 7යි. මෙතන කියන්නේ NS එන්නේ. NS එන්නේ 20යි. මුළු ප්‍රතිබලක සංඛ්‍යාව 20යි. 20න් 7යි. ඊපස් අනිත් එක කියනවාද මෙහෙම මේ වාහන වලින් 4ක් ස්වංකීය. 4ක් නමයි සාමාන්‍ය මැනුවල් නමයි. 4ක් මැනුවල් එකක් නමයි ඔටෝ නමයි. එන පහෙන් 4ක් නමයි සාමාන්‍ය වාහන නම් බරා ස්වංකීය වාහන එන්නේ. ස්වංකීය එන්නේ පහෙන් එකයි. ඔටෝ වාහන එන්නේ පහෙන් එකයි. හරි. දැන් බලන්න අපි ළමයි සාමාන්‍ය වාහනයක් එළිය ගියා ළමයි. හරිද? පළවෙනි සැරේ වාහන පහක් තිබුණා. දෙවෙනි සැරේමයි ගිය වාහනේ ආව නෑ ළමයිනේ. වෙන වාහනයක් ගියානේ. එන වාහන දැන් 4යි තියෙන්නේ මේ අවස්ථාවේ. දෙවෙනි අවස්ථාව වාහන දැන් 4යි තියෙන්නේ. වාහන 4යි තියෙන්නේ. 4ෙන් සාමාන්‍ය වාහනයක් ළමයි ගියානේ. සාමාන්‍ය වාහන 4ක් තිබුණාමයි. 4 නම දැන් වාහන කීයද තියෙන්නේ? 3යි තියෙන්නේ. ඔතෝ වාහන ළමයි ගියේ නෑනේ. ඒක එහෙම තියනවා. 4 1යි 4න් 3යි 4 4 ළමයි එකයි ළමයි එකතුව. මෙතන බලන්න දෙනවා. ස්වංකීය වාහනයක් ළමයි ගියේවා. ඔතෝ වාහන එකයි තිබුණේ. ඒකමයි එකමයි තිබුණේ ඒක ගියා. ගියේ ඊළඟ සැරේමයි හදිස්සියේ උනොත් වාහනේ ළමයි නෑ ළමයි. වෙන වාහනයක් නෑ.
නමුත් මේ සාමාන්‍ය වාහන හතරම තියෙනවා. 4න් 4යි. ඒ තමයි සාමාන්‍ය මේක උස්සතහර සම්පූර්ණ කරන ආකාරය. ඊට පස්සේ කියනවා උස්සතහර ඇසුරෙන් පහත අවස්ථා දෙකේදී වර්ග දෙකේ වාහන දෙකක් පිටවීමේ සම්භාව්‍යතාවය තමයි. එහෙනම් වර්ග දෙකේ වාහන දෙකක් ළමයි. ඒ කියන්නේ වර්ග දෙකේ වාහන කියලා ළමයි. සාමාන්‍ය නෙවෙයි මේක නම් බලන්න. මෙතන මේ අවස්ථාවයි බලන්න. දෙක ළමයි සාමාන්‍ය. මේ අතරදී සාමාන්‍ය ස්වංකීය. මෙතන ස්වංකීය සාමාන්‍ය. මෙතන ස්වංකීය. දැන් අහන්න බලන්න. අවස්ථා දෙකේදම එකම වර්ගයේ ළමයි වාහන දෙකක් පිට වෙනවා. එකම වර්ගයේ ළමයි. ඒ කියන්නේ දෙකම සාමාන්‍ය වෙන්න ඕන නැත්නම් දෙකම ස්වංකීය වෙන්න ඕන. ඒකේ සාමාන්‍යව දෙයි. 5න් 4 වෙයි කිරීම 4න් 3. ඒ එක අවස්ථාවක්. ධන 5 1 වෙයි කිරීම 4න් 3. හරිද? ඊට පස්සේ සර්ගේ අතින් වරදක් වුණානේ. වරද ළමයි. වාහන දෙකක් ළමයි. වර්ග දෙකෙන් ළමයි. වර්ග දෙකෙන් නම් අනිවාර්යමයි මේකනේ. එකක් සාමාන්‍ය අනිත් එක ස්වංකීය. එකක් ස්වංකීය අනිත් එක සාමාන්‍ය. ඔය දෙක ළමයි ඉන්න ළමයිනේ. ඒ ළමයි 5 4 වෙයි කිරීම 4 1. 5 4 4න් එක වැඩි කරලා එන උත්තරේට 5න් 1 4 4 වැඩි වෙලා එන උත්තරේට සමාන වෙන්න ඕන. ඒක කියලාමයි නේද? හොඳයි. අපි එන බලමු උත්තරේ කීයද බලමු එන්නේ. එහෙනම් මොකද වෙන්නේ නම් සාමාන්‍ය වාහනය 5 4 වැඩි කරනවා 4 1. 5 4 වැඩි කරනවා 4 1. 5 4 වැඩි කිරීම 4න් 1. ඒ තමයි පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව නම් මොකද ළමයි 5 1 වැඩි කරලාමයි 5 1 වැඩි කිරීම 4 බෙදීම 4 4 කියලා කියනවායි. 4 4 කියලා 1යි ළමයි නේ 1. එහෙනම් මෙතන වැඩි කිරීම 1. එහෙනම් කීයේ උත්තරේ එන්නේ? 4 බෙදීම 20යි ධන 5න් 1යි. 5න් 1යි. එහෙනම් පොදු වල ළමයි කීයද? එතන කීයද 20න් 20න් 4යි නේ. එහෙනම් අවස්ථාව උත්තරේ කීයද? 20න් 8යි. එහෙම නැත්නම් උත්තරේ 5න් 2යි. 20න් 8යි. 5න් 2යි. හොඳයි. අපි යමු ඊළඟ ගානට. චූම්පාන් එලා කවුද චූම්පාන් කෑල්ලා? කට්ටිය සල්ලියලා ඉන්න හොයලා චූම්පාන් කෑල්ලා කන්නේ එහෙනම්. ඊළඟ ඉතින් ප්‍රශ්නාර්ථ 19. කතේ තරකේ ළමයි තියෙනවා බීගම විද්‍යාලයේ පිරිවෙලමයි දෙන්නෙක් ඉන්නවා ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඔක්කොම කීයද ළමයි පිරිවෙලමයි දෙන්නයි ගෑනු ළමයි 5යි ඔක්කොම කීය ළමයි. සෝරි ඔක්කොම 5ක් ඉන්නවානේ. පිරිවෙල දෙන්නයි ගෑනු 3 දෙනෙක්මයි. ඒක තමයි ලායකයෙක් තෝරනවා උපනායකයෙක් තෝරනවා. ලායකයෙක් තෝරලා ලායකයලා තේරුණා කියලාමයි උපනායකයා තෝරද්දී මුලින්ම ළමයි කන්දාවේ කීය ඉන්නද 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාගේ නායකයා තේරුණාමයි දැන් කන්දාවේ කියලා ඉතුරු වෙන්නේ 4යි. මේක පැහැදිලි වෙන බවයි මැද සම්පූර්ණ විකරණය නෙවෙයි සම්පූර්ණම අයි වෙනවාමයි. එහෙනම් එන්නේ මොකද තමයි නම් මේ තමයි කවුද මේ ඉස්සලම පිරිවෙනමයි නේ. බොයිස්ලා පිරිවි දෙකක් ඉන්නවා. මේ පළලි කට්ටිය මේ ගර්ල්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. G තේරෙන මේවත් ඒ වගේ නම් පරද බලන්න හැමෝම. මෙතන මේ අවස්ථාවයි බලන්න තමයි නායකයා B1 නම් උපනායකයා තෝරද්දී B1 ළමයි අයි වෙනවා. නායකයා B2 නම් උපනායකයා තෝරද්දී ළමයි B2 අයි වෙනවා. එනවා වැඩ පිළිවෙල සම්පූර්ණදී අයි වෙනවා. ප්‍රසාරක මොකක්ද දහන්නේ එකේ කියලා. ඔය තමයි කොතදද. දෙකෙන් මොකක්ද දහන්නේ? පිළිවෙල ළමයෙකු නායකත්වයටද ගෑනු ළමයෙකු උපනායකත්වයටද තේරීමේ සම්භාව්‍ය ධර්මයි එහෙමයි හොයන්න ඕනමයිනේ. එහෙනම් මේ ගෑනු පිළිවෙල ළමයා ළමයි නායකයෙක් ළමයිනේ. දැන් පරලි x අක්ෂය ළමයි මේ ඉන්නේ නායකයා. නායකයා කියන්නේ නායකයා පිළිවෙල වෙන්න ඕන. උපනායකයා ළමයි ගෑනු ළමයි ඉන්න ඕනමයි. එහෙනම් පිළිවෙල ළමයි නම් උපනායකයා ගෑනු ළමයන් නම් මේ තමයි ප්‍රතිබලමයිනේ. මේ තමයි එන්නේ. මේ තමයි ප්‍රතිබල. මේ තමයි අදාළ සිද්ධිය. මොකද නායකයා ළමයි පිරිමි. උපනායක ගෑනු. මේ තමයි ගෑනු සෙක්ටර් ළමයි. ගෑනු 3 ළමයි මේ සම්පූර්ණ තමයි අදාළ ප්‍රදේශ ළමයි එන්නේ.
කී උත්තරද? එන්නේ සම්පූර්ණ කී දාගම 20යි. 20න් 6යි. 20න් 6යි. පස් ප්‍රශ්නාංක දෙක ළමයි. දැන් මොනවද කියන්නේ? දැන් කියනවා මෙහෙම දෙයක් කියනවා. හරි. දැන් ළමයි 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාගෙන් දැන් ළමයි නායකයා තෝරනවා. නායකයා ලෙස පිරිවි හෝ ගෑනු ළමයෙකු තෝරා ගන්නලදී. මේ තමයි නායකයා ළමයි. නායකයා ළමයි එක්කෝ සම්පූර්ණ කට්ටිය පහනේ. පහෙන් බොයිස්ලා දෙන්නයි. ගර්ල්ස්ලා පහෙන් 3යි. මේ තමයි සම්භාවිතාව. පහෙන් 2යි, පහෙන් 3යි. දැන් මොකද කියලා නායකත්වයට පත්වන්නේ පිරිවි ළමයෙක් නම් එම කන්දාවේ ජයග්‍රහණයේ සම්භාවිතාව 3 2 නායකයා පිරිවි ළමයෙක් නම් හොඳ වැඩි සම්භාවිතාව තියෙනවා ජයග්‍රහණය කරන්න. 3 2ක් තියෙනවා. නායකයා ගෑනු ළමයෙක් නම් සම්භාවිතාව 2 1ක් කියලා අදාළ පද්ධතිපාලව ගුරුත්ව වෙනවයි කියනවා. එයා මතය නමයි. මේක තමයි මේක දික් කරලා දුන්නේ. මේකම කොහොමද දික් කරලා දුන්නේ? මේක තමයි දික් කරන්න ඕන. මේවයි දික් කරන්නේ. මම මේක ඇදලාමයි මේ දැන් කියනවා නායකයා පිරුණවෙන් නම් 5න් 2යි නායකයා ගෑනු ළමෙන් නම් 5න් 3යි සම්භාවිතාව. මොනවද මෙතන ඉන්නේ? ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවනේ. පිරුණවෙන් දෙන්නයි. දැන් කියලානේ ජයග්‍රහණය කිරීමනේ ජය ගැනීම. එන අනිවාර්යයෙන්ම මෙතන මොකද වෙන්නේ? දෙලිය අවස්ථාවේදී එක්කෝ ජය එතන මොහොන්ද? අනිත් එක පරාජය නමයි. ජය හෝ පරාජය නමයි. සම්බන්ධ කරන මේ කරමයි. අවස්ථා දෙකයි. ජය පරාජය නේද? දිනුම පෙරදුම. විභාගයේ සමත් වීම අසමත් වීම. සමත් වීම කියනමයි ජය ගැනීම තුන දෙකක් කියලා කියලාමයි. කව කියන්නේ මේ පන්තිපාල ගුරුත්ව වෙනමයි. ජය ගැනීම තුනේ කරලා පුතාලා ජය නොගැනීම පරාජය වීම කියන තුනෙන් එකයි. ඒවල ගෑනු ළමයි වෙනවයි සම්බන්ධ වුණොත් දෙන්නා ළමයි ජය ගැනීමත් 2 1යිලු පරාජයත් 2 1යි. දෙක ළමයි එක සමානයි. ජය පරාජය ළමයි දෙකම එකයි. එහෙනම් ජය ගැනීමත් 2 1යි පරාජය වීමත් 2න් 1යි. හොඳයි. දැන් මොකද අහන්නේ ඒ අනුව කණ්ඩායම ජය ගැනීමේ සම්භාව්‍යතාවය තමයි. කණ්ඩායම ජය ගැනීමේ සම්භාව්‍යතාවය. නේද? එහෙනම් අනිවාර්යයෙන්ම එක්කන මේ කණ්ඩායමයි පිරිමිනමයි කණ්ඩායම පිරිමිනමයි කට්ටිය උනනවා මේ එක ජයග්‍රහණයක් හම්බ වෙනවා. පිරිමිනමයි ගියොත් ඒ ජය මෙහෙම හම්බ වෙනවාමයි. ගෑනු ළමයි ගියනමයි ගෑනු ළමයි ජය වෙනවා මෙතනින් හම්බ වෙනවාමයි. පිරිමි ළමයි ජයග්‍රහණය කෙරුවොත් හෝ ගෑනු ළමයි ජයග්‍රහණය දෙක ළමයි ජයග්‍රහණයමනේ. දෙකම ජයග්‍රහණය. ඔය දෙකේ මොකද්ද? ගුණිතේ එකතුව. 5න් 2 වෙයි කිරීම 3න් 2. ඒක පහෙන් 3 මොකද්ද? 5න් 3 වෙයි කිරීම 2න් 1. එහෙනම් බලන්න උත්තරේ තමයි. 5න් 2 වැඩි කිරීම 3න් 2. එකතු වෙන්න ඕන 5න් 3 වැඩි කිරීම 2න් 1. 5න් 2 වැඩි කිරීම 3න් 2. කියවලනේ සම්පූර්ණ උත්තරේ කියලා. 15 4යි තල 10න් 3යි. අවසාන උත්තරේ නම් 30න් 17 එනවා. අවසාන උත්තරේ 30න් 17යි. හොඳයි. දැන් මේක අපි ලකුණු බලමු. ඉස්සර ගාන ලකුණු දුන්නද බලමු චෙක් කරලා බලමු. තමයි ලකුණු දෙන්නලානේ. සාධාරණව අමතනවා නේ. ඉස්සර ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. මෙහෙමයි ලක්ෂ ලකුණු කිරීමෙන් ලකුණු එකක් හම්බ වෙනවා. ලකුණු එකක් හම්බ වෙනවා. දෙකක් හම්බ වෙනවා ලක්ෂ ලකුණු කිරීමෙන්. ඊපස්සේ මේ අදාළ ප්‍රදේශයේ මාක් කිරීමේ ලකුණු එකක් හම්බ වෙනවා. සම්භාවිත ලකුණු එකක් හම්බ වෙනවා. ලකුණු 4යි. මෙතන ලකුණු 1යි, මෙතන ලකුණු 2යි. දැන් ලකුණු ඔක්කොම 4යි. ඊපස්සේ මෙතන මේකේ රුස්තතාවරද 5 1 සම්බන්ධ උත්තරේ ගැනීමට ලකුණු එකක් හම්බ වෙනවා. ඊපස්සේ මෙතන මේ ශාඛා ලකුණු 1යි, මේ ශාඛා ලකුණු 1යි. හොඳ දැන් ලකුණු 7යි. ඊපස්සේ 5 4 වැඩි කිරීම 4 1 ලකුණු එකක් හම්බ වෙනවා. 5 1 වැඩි කිරීම 1 ලකුණු එකක් හම්බ වෙනවා. 20 17 ලකුණු එකක් හම්බ වෙනවා. 28 තමයි 5 2. දෙකම හරි. මේ තමයි ලකුණු 10 එනවා. ඊළඟ එකේ ලකුණු බලමු වෙනද දැන්. මේක පුතේ අර විදියමයි. සම්පූර්ණ මේ ලක්ෂ්‍ය ලකුණු කිරීමට ලකුණු දෙකක් හම්බ වෙනවා. ලක්ෂ්‍ය ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ ප්‍රදේශයේ මාක් කිව්ව ලකුණු එකක් හම්බ වෙනවා. සමහර ළමයි ප්‍රදේශයේ මාක් කරලා නැතුවම උත්තරේට ලියුවොත් ලකුණු එකයි හම්බ වෙන්නේ. අර ප්‍රදේශයේ මාක් කරද්දී මොනවද තියෙන්නේ? ප්‍රශ්නාංක ලකුණු 4යි. ඊපස්සේ මෙතනට ලකුණු එකක් හම්බ වෙනවා. ඊපස්සේ මේ ශාඛා දෙක පිළිවෙල ලකුණු 1 1 හොඳ හම්බ වෙනවා. තව ලකුණු හම්බ වෙනවා. මේ ලකුණු 7යි. අර වගේ තමයි පෙර වගේමයි මෙතන ලකුණු 1යි, මෙතන ලකුණු 1යි, අවසාන උත්තරේද ලකුණු 1යි. ලකුණු 10 හම්බෙන්නේ ඔය ආකාරයෙන්. අපි යමු අපේ ඊළඟ ගැටලුව බලන්න. ප්‍රශ්නාංක 20.
හරි. කට්ටිය දැන් දියු ගන්න මේ කන් දැන්නේ. දැන් බල කිරි වෙලාවල නේද? අපි කියනවා කට්ටිය දියු ගෙඩිය කාලා රෝස් පාන් කියලා කාලා එන අපි ඉලා වැඩේ පටන් ගමු කියලා. අපි මේ විදිහට ගරම්බද කීපය හැදුවා මේ වෙන්නේ පුතා සම්භාවිත සම්බන්ධය හොඳ දරුවක් තියෙනවා. ලකුණු 10න් 10ම ගන්න පුළුවන් හැකියාවක් දැන් බොහෝ වෙලේ තියෙනවා. ඒ එහෙම නැති අය අයපාර මේ බලලා හොඳින් තේරුම් ගන්න. ඊට මේ බර විශේෂ ගාන බෑග් එක දියුණු තියනලු ඉදුරු දියුණු තුනක් තියනලු අමුයෝවා දෙකක් තියනවා නේද? අරුන් කියලා එක්කලාමයි මේක එක අරගෙන ළමයි ඉදුරු ගෙඩියක් ගන්න ළමයි ආපහු මාළේ ඉදුරු එක කරන ළමයි ඒක ළමයි දෙනවා ළමයි එයා ළමයි කාද ළමයි එයාගලයි මේ සහෝදරියෝ දෙනවලු ඒක ඉදුරු එකක් කරනවා අබු එකක් කරලා දිය වල නෑනමයි අබු එකක් කරලා ආයෙ පාලක් දාලවලු දැන් මේක මොකද විශේෂ අවස්ථාවක් නේ මේ වගේ කාර්යපේ සාමාන්‍ය තියා එන වාදි වෙන්නේ මේ පරිස්සමෙන් කරන්න ඕනේ මේක තුලක් තියනවා තුලක් ඉදිලා දෙකක් අබුයි තමයි ආර කියන්නමයි ෆ්‍රික් කියන එක ආර කියලා ඉදිලා කියන එක යු ආර කියනමයි ඉදිරිය රැය කියන කරමයි ලෝයිදුරු මේ ඉදුරු මේ යු කිව් ආර කියන්නේ ලෝයිදුරු ඊට කියනවා මෙතන අපි කියන්නේ මෙයාලම ඉදුරු එකක් ගත්තොල්ලමයි අපි හිතනවා ආර එක නම ගත්තයිමයි ආර එක ගත්තොල්ලමයි එයා අපව දාන්නේ නැහැ ඇයි ඒක දෙනලමයි කාද දෙනවා සහෝදරියම දෙනලමයි ආර දෙක ගත්තොත් එක ආයෙම දාන්න එක දෙනවා සහෝදරිය දෙනවා ආර තුන ගත්තොල්ලමයි අනිවාර්යයෙන්ම සහෝදරිය දෙනලමයි ඊතුරු අවස්ථාවල අනිවාර්යයෙන්ම එයාලමයි මේ ඒක අපව ඒකයි මේ අපව දාලා ළමයි බෙර එකක් ගන්නවා ළමයි දැන් මේ තරමයි ඒ අදාළ ආර එක ළමයි හම්බුන ළමයි ආයෙ දාන්නේ නැහැනේ ආර දෙක හම්බුන දාන්නේ නැහැ ආර තුන හම්බුන ළමයි දාන්නේ නැහැ හරි ඊතුරු ළමයි අනිවාර්යයෙන්ම හම්බුන අපවම දානවා ඊපස් තව දෙයක් කියනවා මේකලා පුරුම ළමයි හරි මේ අවසාන තමයි ඉදුණු ලෝයිදුරු ළමයි ලෝයිදුරු එක ළමයි ගත්තොත් ළමයි ආපහුම දාලා ළමයි ආපහු දාලා කියලා මේ සම්පූර්ණ ළමයි ආයෙම සම්පූර්ණ ළමයි සෙට් වෙන ළමයි ආයෙ ඔක්කොම එළවදේ ආපහු දාලා ළමයිනේ දාලා නැත්නම් තමයි බෙදපේරිය අයි වෙන්න මෙතන බෙදපේරිය අයි වෙන්න නැහැ සම්පූර්ණ සියලුම අවයව එළම ලෝයිදුරු කියන ළමයි සම්පූර්ණ මාක් කරනවා මේ තියලා සම්පූර්ණම මාක් කරනවා මේ තියලා ළමයි සම්පූර්ණම මාක් කරලා තියෙනවා මෙතන වෙලා ළමයි ඉදුරු එකක් නම් ළමයි ආපහු දාන්නේ නැහැ හරිද මේක ඉදුරු ගිනි තුනක් තියෙනවානේ ඒ තුන විතරයි ආපහු දාන්නේ නැත්තේ දාන්න නැතුව තව එකක් ගන්නවා ඉදුරු නැත්තමයි එයා ළමයි දාලා තව එකක් ළමයි බලනවා මොකද ඉදුරු නැත්තම ඉතින් වැරද්දට කාලා ළමයිනේ ඉදුරු නැත්ත එයා ළමයි බලනවා ඉදිච්ච එකක් ගන්න උත්සාහ කරනවා ළමයි ඒද ඉදුරු නැති එකක් හම්බුනොත් ආපහු දානවා ඉදුරු එකක් හම්බුනොත් දාන්න නැති හින්දා මේ තුනම මැද තුන අයි වෙනවා ඊට ආර් මේ ළමයි ඉදුරු නැති එකක් ළමයි අනිවාර්යයෙන්ම ගත්තොත් ආපහු ළමයි දාලා තමයි තව එකක් ගන්නෙ එනයි මැද ෆේරිය අයි වෙන්නේ නැහැ. ඔය තමයි අදාළ මහන්නේ. කොතද? ඊපස්සේ බලලා කියන්නේ ඉවිතගත් ගෙඩි දෙකම ඉදිරි වේගාවියේ සම්භාවිතාවයි. දෙකම එනවා ඉදිරි වේගාවියේ සම්භාවිතාව. දෙකම ඉදිච්චිය වෙන්න ඕන. දැන් උත්තර කියලා බයි. 26 අපෝ අතසන්නේ? yes good. එබද දෙකම වල ඉදිරි වේග කියලා මෙන්න මේ හරියටමනේ. මෙතන දෙකම වල ඉදිරි ප්‍රදේශවලයි ඔය ටික. ඔය ප්‍රදේශවල දෙකම වල ඉදිරි ප්‍රදේශවලට අදාළ වෙන්නේ. ඔය සෙට් එක. එයා දෙකලම ඉදිරි අවස්ථාවයි ඔය අදාළ වෙන්නේ. හරි. කීව දෙන්නේ නම් 20න් 6යි එන්නේ. 26 යෝ 10 3යි කියලාමයි කියන්න පුළුවන්. හොඳයි. අපි යමු එනම් B එක. මම B එක කියලාමයි. ඒ ඉස්සරහම ඉතින් ගාලපදේ හොඳ කියනවා. මේ වෙදි සමහර ගාලම හදලා ඇයිදමයි. ගාල හදපය පස්සක් නැහැ. හදපලතියයි හොඳ කියවලා මේක ගාල තේරුම් ගන්න. වායු විමෝචන පරීක්ෂණයකදී ත්‍රිරෝධ රතයක් පරිශ්‍රය අසමත් වීමේ සම්භාවිතාව අතෙන් තුන කියනමයි. හරි? ඊපස්සේ කියනවා මොහොත සයිකලය අසමත් වීම 7න් 1කි. හරි. මුලින්ම වයි යනවා ත්‍රිවිධ කරනවා. ත්‍රිවිධේ ගියාමයි පරිශ්‍රය අසමත් වීම අතෙන් තුනයි. අතෙන් තුන අසමත් වීම කියනමයි සමත් වීම කීයද? good. very good. අතෙන් 5යි. දැන් කියනමයි මොතබයික් කියනමයි. මොතබයික් කියනම ගිහිනමයි සමත් වීමේ සම්භාවිතාව අසමත් වීම 7 1යි කියනමයි. සමත් වීම කීයද? 7 6යි. එහෙනම් දැන් කියනවා ත්‍රියෝජ හතේ පරීක්ෂා කිරීමේ සම්භාවිතාව දැක්කන අසම්පූර්ණ මේ තියෙනමයි මොකද්ද මේ තියෙන ත්‍රිවෙන කියනමයි. මේ තියෙන බයික් කියන්නේ මේ තියෙන ත්‍රිවෙන කියන්නේ. ත්‍රිවෙනේ කියන සම්භාවිතාව සමත් වීම කීයද? සමත් වීම අසමත් වීම කීයද? අසමත් වීම අතෙන් 3යි. අසමත් වීම අතෙන් 3 නම් සමත් වීම කියමුද? සමත් වීම අතෙන් 5 වෙන්න ඕන. හරි. මේක බලයි. ඊපස්සේ මේකම දික් කරලා දෙනවයිනේ. මොකද හේතුවලමයි ත්‍රිවිධ එක සමත් වුණොත්
මොනො සයිකලේ ළමයි සමත් වෙන්නත් පුළුවන්. ත්‍රී වීල් එකේ සමත් වුණොත් මොනො සයිකලේ සමත් වෙන්නත් පුළුවන්. අසමත් වෙන්නත් පුළුවන්. ඒකට තමයි ත්‍රී වීල් එක අසමත් වුණොත් මොනො සයිකලේ සමත් වෙන්නත් පුළුවන්. එනමයි අසමත් වෙන්නත් පුළුවන්. හරි අපි මෙහෙම පැහැදිලිව පහරි අදින්න පුතාලා මේ පැහැදිලිව වෙනම අදින්න. මෙතන අදින්න ඉඳ බදලා පුතාලා විභාගය ගියාම මෙතන තමයි අවශ්‍ය තමයි ඉඳලමයි දෙනවා පුතේ. තමයි දෝන් වලේ. ඒක නම් බය වෙන්න බා. පුතාලා ප්‍රශ්න උත්තර පත්‍රේ පැහැදිලිව අදාළ මේ හිස්තරම ළම දෙනවා. එතකොට ඉඳ බදලා තමයි විභාගය ළමයි පේපරේ අදාළ මේ ඉඳ පුතේ දෙනවා. මේ වගේ පුතේ මේ රචනා මේ රචනා නෙවෙයි නෝනේ. මේවා එක්ස්ප්‍රස් චේතන මේවා විහුගත ළමයි. ඒවලා කියනමයි අනවශ්‍ය දේ මේ ඉඳලමයි දෙන්න පුතේ ඒක තමයි ඒ ඉඳලමයි පාවිච්චි වෙන්න ළමයි. සමහර අය ඕන වැඩි විශ්ල ලියුවොත් ඒ ළමයි ඉඳලමයි මදි වෙනවා පුතේ. ඒනවා අදාළ අවශ්‍ය දේ විතර පුතේ ලියනවායි. හිස්තර විතර පුතේ පාවිච්චි කරනවා. සමහර හිස්තරමයි කල මෙහෙම ඊතරක් දානවා. ඊතරක් දාලා ආයෙනවා යටින් ලියනවා. නැත්නම් වෙන මෙහෙම ලියනවායි. වතේම ලියනවා. ඒ බල්ලේ කරනවාදී අපහැදිලිවම ඒ අදාළම දේ ඉඳලමයි දීලා තියෙන දේ ළමයි පේපරෙන් හදනවායි අදාළ ඉඳලමයි දීලා කියලා ඒක පරීක්ෂා කරනවා. ඒක ළමයි පරීක්ෂා දේ කරනවා. පේපරම සම්පූර්ණ හදනවායි අවශ්‍ය ඉද ප්‍රමාණය තමයි ළමයි දීලා තියෙන්නේ. එහෙනම් මදි වෙන්නේ නැහැ. මදි වෙන්න පුතේ අනවශ්‍ය දේවල් දුවොත් තමයි මදි වෙන්නේ. ඒතර පරිස්සමෙන් අදාළ දේ විතර ලියන්න උත්සාහ කරන්න. අපි උත්සාහ ආය පාර අඩු වෙනද. මේක අපි උත්සාහ දිලික කරනවා. හරිද? බරබර ත්‍රී වෙන කරවයි හරි. ඒක අපේ අතෙන් 5යි අතෙන් 3යි. සර්වර් ඉඳන් බලනවා. ඉඳන් බලනවා බයික් කියනවා. ඉතින් බයික් කියනවාමයි බයික් එක අසමත් වීම තමයි 7 එක කියනවායි නේ. එහෙනම් ත්‍රී වෙන කරවයි සමත් වෙලා බයික් කියනවායි සමත් වෙන්නත් පුළුවන්. අසමත් වෙන්නත් පුළුවන්මයි. අසමත් වීම කියද අසමත් වීම 7 එකයි නෝ. අසමත් වීම 7 එක නම් සමත් වීම කියන්නේ සමත් වීම 7න් 6යි. එතකොටමයි ත්‍රී රෝතරා කියන හතරම ත්‍රී රෝතරම අසමත් වුණොත් බයික් කියනවායි සමත් වෙන්නත් පුළුවන්. අසමත් වෙන්නත් පුළුවන්. සමත් වෙන්නත් පුළුවන්. අසමත් වෙන්නත් පුළුවන්. ඒ තමයි සමත් වීම 7 එකයි අසමත් වීම 7න් 6යි. මේක වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් බලන්න අහලා දෙයි. ප්‍රශ්නේ අහන්න මොකක්ද දැන්? බලන්න. එක් වාහනයක් පමණ අසමත් වීම. එකක් පමණ තමයි අසමත් වෙන්නේ. මේක තමයි දෙක තමයි සමත් තමයි දෙක සමත්. මේක තමයි එකක් හරි විතර තමයි අසමත් වෙනවා. මේ අවස්ථාව එනවා තමයි. මේක එන්නේ නැහැ. මේ අවස්ථාව එනවා. මේක තමයි එකක් අසමත් එකක් සමත්නේ. එහෙනම් මේක එනවා. මේක තමයි අසමත් වෙනවා. මේක දෙකම අසමත් වෙනවා. ඒක එන්නේ නැහැ. මේ දෙක එනවා. මොකද එන්නේ? අතෙන් 5 වේ කිරීම අතෙන් 7 සහ අතෙන් 3 වේ කිරීම 7න් 6. පුතා ලියද උත්තරය ගන්න දැන්. අතෙන් 5 වේ කිරීම 7න් 1. දල අතෙන් 3 වැඩි කිරීම 7න් 6. උත්තර කියන්නේ පරස් 6න් මෙතන 5යි 5 බෙදීම පරස් 6යි මෙතන කියන්නේ 17 බෙදීම පරස් 6යි. අවසාන උත්තරය කීයද? 23 බෙදීම පරස් 6යි. 23 බෙදීම පරස් 6යි. හොඳයි. එතකොට බලන්න මේ උත්තර හරියට අසන්න. good. දැන් අනිවාර්යයෙන්ම ඒ යන්නේ හරි කියලා බදානද සත්වෝසෙද පුළුවන් සම්භාවිතාවක් ගන්න දැම්මම පුළුවන් කියලා. ඒ වගේ සම්භාවිත. ඊපස්සේ කුල කරවයි. මම ඊළඟ කරවයි කුල කරවයි අත්‍යවශ්‍ය පාද බව පොද ගණන් සෙට් එකක් ළමයි දාලා තියෙනවා. ළමයි සමහරව කැරකිලා උද විසියලමයි සමහරවයි ගණන් පොඩි හැදි වෙනවා. මම දන්නවා අමාරු ගණන් කීපයක් තියෙනවා. මොකද එක වචනයෙන් එක අකුරෙන් ළමයි පුතාට කුල ගාලා වරදින්න පුළුවන් ළමයි. සම්භාවිතාවම දෙවිදම කුල කරලා බචා පරිස්සමෙන් කරන්න ඕන. අමාරු නෑ පරිස්සමෙන් කරන්න ඕන. බලුගෙන ලකුණු ඒ විදිහ ලකුණු පොතේ අර වගේ තමයි මෙතන විශේෂයෙන් මෙතන තමයි ලකුණු 3ක් හම්බ වෙනවා. මේ ප්‍රදේශවල වලට ලකුණු එකක් වැඩිපුර හම්බ වෙනවා බයි. ලකුණු දෙකක් හම්බ වුණානේ. දෙකයි මේක 3ක් හම්බ වෙනවා. මෙතන මේ ප්‍රදේශ මාත්‍රා ලකුණු එකක් හම්බ වෙනවා. උත්තර ලකුණු එකක් හම්බ වෙනවා. ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ තමයි සම්භාවිතාව මේකේ ශාඛාවක් පිළිවෙල ලකුණු එකක් හම්බ වෙනවා. ඊපස්සේ දෙවි ශාඛාව ලකුණු එකක් හම්බ වෙනවා. මේ ශාඛාව ලකුණු එකක් හම්බ වෙනවා. අවසාන උත්තරයේ මේ පියවර ලකුණු 1යි අවසාන උත්තර ලකුණු 1යි. 10යි 10යි. 10යි 10යි කියලා අය ඔන්නමයි මම කියන්න ඕනේ නැහැ. අර හැමෝම හොද පුතාලා. good. කොහොම නෙමේ මේ 10න් අදුවින් කියලා මේ තමයි 10න් 10 කියලා හිරහ වෙලා ඉඳලා ෂෝක් එකේ. දත්තේ පේනවා නේද? ලස්සනට ඉන්නවා. very good. අපි යමු යන ප්‍රශ්නාංක 21. හොඳයි.
මේකට මේ පුතාට හා සම්බන්ධ ගාලා. මොනවා කියන්නේ? ගව ගාලා හින්දාවලු පිරිනවයි දෙල්ලේ සහ ගෑල්ලවයි තුන් දෙනෙක්. හරි. එතකොට ඒක තමයි එක ඒ ගාලෙන් පිරිමි ළමයි එක්කෙනෙක් පිරිමි ළමයි නෑ පිරිමි සතුන් නේද? මට ළමයි මතක් පුලි සමහර අය නේද? ගවය වගේනේ සමහර ළමයි සමහර ගෑල්ල පිරිමි වැඩ කරන එක හරක් වගේ ළමයි නේ. කිසිම අවබෝධයක් නෑ ළමයි ජීවිත සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැව තීරණ ගන්න ළමයි ඔහේ තීරණ ගන්නවා ළමයි. ජීවිත විලාස වෙන තීරණ තමයි බොහෝ අය අපේ ඉතින් ගන්නේ. අපි මේක හරක් කියන්නේ හරක් වගේ වුනේ. කිසිමයි උළු පාවිච්චි කරන්නේ නෑ ළමයි. ගොම් පාත් දානවා. මොකද එකම මතක් කරේ ඒක මම වැරදිලා කියුනේ. තමයි 74යි ගොම් පාත් දාන්න බදේ ඒ වගේ ළමයි ගව ගාලේ ඉන්න පිරිනවය සහ ගෑනු වගේ ළමයි. හොඳ ළමයි බදේ ඒ වගේ වැරදි කියන ගන්න නෑ බදේ. මේක හොඳින් අධ්‍යාපනය කරලා නේද විශ්වවිද්‍යාලය ගිහිල්ලා ඒලව කරලා විශ්වවිද්‍යාලය ගිහිල්ලා හොඳ ළමයි රස්සාව කරනවා තමයි අපි ළමයි හොඳ ඊළඟ තීරණය ගන්න ඕනේ. කට්ටිය දැන් මේ තරම ළමයි ඒ තීරණය ගන්න ළමයි අවුරුදු ළමයි 10කින් කරන් දොරදේ දැන් කරද උත්සාහ කරනවා. තව අවුරුදු 5කින් 6කින් කරන් දොරදේ ළමයි දැන් කරද උත්සාහ කරනවා ළමයි. පුතේ එහෙම මොකද කරන්නේ ළමයි? තව අවුරුදු 10කින් පුතේ ගන්න තීරණේ දැන් ගන්න පුළුවන්ද? පුළුවන් ළමයි. ඒ තීරණය ගැලපෙන්නේ නැහැ ළමයි. ඒ තීරණය ගත්තා කියන්නේ පුතාගේ ජීවිතේ ලොකු හානියක් වෙනවා කියලා කියන්නේ ළමයි. පුතාගේ ජීවිතේට ඒක හානියක් වෙනවා ළමයි. ඒක ළමයි පුතාලා එක්ස්පීරියන්ස් කියන පුතේ. ඔයාලයි අත්දැකීම් තිබුණොත් තමයි ජීවිතේ පුතේ පෞල් ජීවිතේ සාර්ථක වෙන්නේ. මොකද බලන්න සමහර අය ඉන්න පෞල් ජීවිතේ ළමයි අති සාර්ථක කරන්නේ. අපේ අම්මා තාත්තලා මේ ළමයි අවුරුදු 55 ළමයි දෙන්න ළමයි තාවල දෙන්න හොදින් ඉන්න ළමයි. අවුරුදු 55 බැදලා. සමහර ළමයි බැදලා ළමයි නේද? හනිමූන් දා ළමයි මෙන්න ගිහිල්ලා, පැනලා ගිහිල්ලා. නේ? හනිමූන් දා ළමයි දෙන්න ගිහිල්ලා මෙන්න කෙල්ල ගිහිල්ලා පැනලා. හනිමූන් දා සමහර ළමයි සතිය දෙක ළමයි. නේද? ලක්ෂ ගණන් 30 ලක්ෂ ළමයි 50 60 ළමයි නේ කෝටියක් ගණන් විදාක ළමයි කත්තියට ඇතිව කන්ද දීලා බොද්ද දීලා නේදමයි කත්තිය ජොලිය දාස් කරලා මෙතන දවස් දෙකක් ගියාම පස්සේ තමයි කසාද ඉවරයි. ඇයි? පුතේ වැරදි තියෙන අපිට අරන් තියෙන පුතේ. ගැලපෙන්නේ නැහැ නම. මැචෙන්නේ නැහැ. පුතාලා කවදාවත් ළමයි ලබන මලමාරිදා අදින්න කියලා පුතේ කවුරු දැම්මහන් නැහැ නේද? මලමාරිදා ළම අදිරි සාරි දැන් ගන්න නැහැ පුතේ නේ. මලමාරිදා අදිරි කෝත්තේ දැම්ම පුතා අරන් තියනවද? අර මිරිපෙට්ටිය ඇදුම දැම්ම පුතා මිරිපෙට්ටියක් තියනවද ගේ ඇතුලේ? නැහැ පුතේ නේ. ඒ අදාළ අවස්ථාවකදී දැන් ළමයි ඇදුම ගත්තොත් පුතේ ඒ ඇදුම ළමයි මැච් වෙන්නේ නැහැ ළමයි නේ. එක්ක ළමයි පැටන් දෙක ළමයි වෙනස් ළමයි නේ. දිශා යන වෙනස් ළමයි නේ. ඒ ඉස්සලාදී ළමයි කකුල් දෙක ළමයි දැන් ළමයි ලස්සන සමහර ළමයි ඉස්සරහම ඉස්සර ළමයි සමහර ළමයි කලිසම ඔළුවෙන් දාන්න වෙන්නේ නැහැ නේ. මේ යන විදිහ ළමයි නේ කලිසම තමයි ඔළුවෙන් දාන්න පුළුවන් ළමයි. සාරි ළමයි අදින්නේ නේද? එක එක ළමයි වෙනස් වෙන්න පුළුවන් ළමයි නේ. ගෞරව ළමයි අනිත් පැත්තට අදින්න පුළුවන් ළමයි. ෂුවර් නැහැ ළමයි නේ. පැටන් ළමයි වෙනස් ළමයි නේ. ඒවල තමයි මේ ළමයි ලස්සන පිළිවෙල ළමයි පරමාණු ළමයි අදින වෙදින් ළමයි ඒ කාර්යපදේ එනවා ළමයි. ඒ ළමයි දැන් දේවල් පදේ දැන් තියෙන පදේ ගන්න බලපෑයි. ඒ දාලා තමයි තියෙන ගත්ත පදේ හොඳ ළමයි තියෙන දාලා ගන්න පුළුවන්. හදිසියෙන් තමයි පරිස්සමෙන් ඉන්නේ. ඒ ගව ගාලා වගේ හරක් වගේ ජීවත් වෙන්න පදේ යන්නේ පාරමයි. මෙතන ළමයි සත්තු ළමයි දෙන්නෙක් ගන්න ළමයි අර ළමයි එක එක ළමයි දිවාල තල බෙදනවා ළමයි. අනිත් එක්කෙනා දෙනවා එක්කෙනෙක් දෙනවා සුළුවිත අර 30 දෙනාම නිමාලත දෙනවා. දැන් බලනවා කොහොමද එහෙ දෙන්නේ කියලා. හරි. නිමාලත ළමයි දුන්නොත් ළමයි එන් කියන ගවයා ළමයි පිරිවිස්සතා ළමයි ආය ළමයි සුළුවිත ළමයි එයාට ළමයි එයාව දෙන්න හම්බ නෑ ළමයිනේ. එයා ළමයි වෙනවා. නිමාලත දුන්නොත් එන් දෙකේ එක ළමයි මෙයාට ළමයි දෙන්න හම්බ නෑ. අර ළමයි වැඩ පෙරේ සම්පූර්ණයෙන් ආයි වෙනවා. වැඩ පෙරේ හැර ළමයි අනිත් ඒවා තේරම බලා කතරේ දාලා මාක් කරන්න. ඒ තමයි අදාළමනේ කොහොමද? අපිට කියනවා ප්‍රශ්නාංක එක හරි. දැන් කියනවා කියන්නේ දැන් කියනවා එක් සතෙක් එක්කෙනෙක් පිරිබේක් නු අනිත් එක්කෙනම ගෑනුයි. එක්කෙනෙක් පිරිබෙනවයි. එක්කෙනෙක් පිරිබේනවයි අනිත් එක්කෙනා ගෑනුයි. තමයි මේ වර්ග දෙකක් පුතේ. එක්කෙනෙක් පිරිබෙනවයි එක්කෙනෙක් ගෑනුයි. බලන්න මේ හැරි කතර මේ හැරි පුතේ මේ හැරිය පොරපේනවා මේ හැරිමයි දෙකල පිරිබි. මේකත් කියලා බලන්න. මේකතර බලන්න මේ කට්ටිය ගෑනු කට්ටිය මේ කට්ටියලා පිරිබිනමයි. හොඳ මේ සෙට් මෙතන සෙට් එක එනවා ළමයි. ඊ අවසලමයි මේ කට්ටිය බලන්න. මේ කට්ටිය පිරිබි මේ කට්ටියම ගෑනු. හොඳ මේ සෙට් එක තමයි එන්නේ උදේ. හොඳ ප්‍රදේශ තමයි අදාළ ප්‍රදේශය. හරි. කීයද 20න් 12 එනවා. උත්තරේ කීයද 20න් 12 එනවා. 20න් 12. යමු ඊළඟ කොටස බලන්න. 20න් 12 නැත්තම් 5න් 3යි. දැන් කියනවා නිමාලත ලැබුණු සත්‍ය පිරිබි හෝ ගෑනු සතෙකු වීමේ ළමයි මේක පිරිබි නිමාල ළමයි නිමාලත ළමයි ජන ළමයි සත්‍ය ළමයි. එයා ළමයි
ගෑනු සතෙක් වීම පිරිමි සතෙක් වීම පහෙන් දෙකයි. එහෙනම් පිරිමි සතෙක් ළමයි පහෙන් දෙක නම් ගෑනුට කියන්නේ පිරිමින් දෙන්නේ ගෑනු ඉඳලා 3 දෙනෙක්. පිරිමි සතෙක් වීමේ සම්භාවිතාව පහෙන් දෙකයි කියන්නේ ගෑනු සතෙක් වීමේ පහෙන් 3යි. හරි. එහෙනම් නිර්මාණිත ලැබුණු සත්‍ය පිරිමි හෝ ගෑනු සතෙක් වීමේ සිද්ධිය මේකනේ අන්දරවයි සම්පූර්ණ කෙරුවා. හරි. ඊපස්සේ කියනවා ගවගානේ සිටින සතුන් 5 දෙනා තනින් කිරිගන්ධ හැකි ගෑනු සතුන් දෙදෙනෙක් මමලා ළමයි ඉන්නවලමයි. දැන් මේ ගවකාරපතේ සත්තු ළමයි අතරින් ළමයි දෙන්නලු ඉන්නේ කිරිගන්ධ පුරුව අය ළමයි. නේ ළමයි. සම්පූර්ණමයි ගවගාරින්ද සතුන් ළමයි අතරින් දෙන්නයි ඉන්නේ කිරිගන්ධ පුරුව අය. හරි. තවදලයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන්න කායෙන්ද දැන් මේ කිරිගන්ධ යන්නේ? කායෙද ගන්නෑ? දැන් සමහර ළමයි ඔන්න ළමයි අපේ ළමයි ඉන්න ළමයි ඔන්න කිරිගන්ධ පුළුවන් පිළිණු ළමයි කිරිගන්ධ බැරි ගෑනු ළමයි. පිළිණු ළමයි. කිරිගන්ධ පුළුවන් පිළිණු ළමයි කිරිගන්ධ බැරි ගෑනු ළමයි. කිරිගන්ධ පුළුවන් කිරිගන්ධ පුළුවන් පිරිමි කිරිගන්ධ බැරි පිරිමි. මෙතන කිරිගන්ධ පුළුවන් ගෑනු කිරිගන්ධ බැරි ගෑනු ළමයි. එහෙනම් මාක් කරනවායි ලස්සන තමයි මේ හරලා පස්වත් හරිය දේශී කියන ගෙදර එනවා මුදේ. ලවුනමයි බලන්නේ ප්‍රතිහල ළමයිනේ මොන හරහයින්ද කිරිගන්නේ. ඈ එළදුන්නේ නේද කිරිගන්නේ. දැන් මේක මොකද එන්නේ ළමයි නේද? එන්නේ ළමයි ඒක එන්නේ ළමයි. එහෙනම් අනිවාර්යමයි කිරිගන්ධ අයේ ඉන්නේ ගෑනු ළමයි කිරිගන්ධ සත්තු වෙන්නේ 3 දෙනා ළමයි. පිරිමිගේ කිරිගන්ධ ළමයි මේක නෑ නේද? පුතාලේ වහලා තියනවද? නෑ නේ. කිරි දෙන්නේ අම්බලා. මේ කිරි දෙන්නේ අම්බලා. කිරි අම්බලා මේ එළ දෙන්නු ළමයි. එහෙනම් එළ දෙන්නු ළමයි ඉන්නේ 3 දෙනා ළමයි. නේද? ගෑනුවයි 3 දෙනාගේ ළමයි දෙන්නෙක් තව ළමයි කිරිගන්ධ පුරුවයි ඉන්නේ. අනේ කිරිගන්ධ බැලියයි කියන්නේ 3න් එකයි. වෙනවා 11 කියලාමයි. මේ හැකි. මේ හැකි නොහැකි. ඒ වගේ අපි එක මාක් කරන් ළමයි කිරිගත හැකි කිරිගත නොහැකි. හැකියාව තියලා 3 හැකියාව නැති අය 3න් එකයි. අපිට කියලාම නම්ලා කියමයි. නිවාද ලැබුණු සත්‍යය කිරි ලබාගත හැකි හැකිවීම හෝ නොහැකිවීම සිද්ධ වෙනවා මේ අපිට අඳනවා දික් කළා. ඔන්න දික් කළා. ඊට පස්සේ බලලා හන්නේ. කිරි ලබාගත හැකි සතෙකු වීමේ සම්භාවිතාවයි. එන කිරිගඳ පුරලම සතෙක් කියලා මොනවද? අනිවාර්ය කිරිගඳ ළම අනිවාර්යෙන්ම කිරිගඳ නම් ගෑනු එක්කෙනෙක් වෙන්න ඕන. ඒ ගෑනු වයිගොඩමයි දෙන්නයි කිරිගඳ නම් පුළුවන් ළමයි. එනම හොයන්න මේ දෙන්න ළමයි වැඩි කරනවා. පහෙන් තුනයි කිරීම පහෙන් තුනෙන් දෙක. පහෙන් තුනයි කිරීම තුනෙන් දෙක. කී උත්තරේ නෙමෙයි. අවසානයේ උත්තරේ පහෙන් දෙකයි. කපලා ගියා උත්තරේ පහෙන් දෙකයි එන්නේ. හදනවා. බලන්න උත්තර හරියයි. සමහරවයි නේද? ගෑනු පිටි මාළු කරන විකාර කරන සමහරවනේ. ඇයි මොකද හිතන්නේ නැහැ නේද? හිතන්න මොකද? Think more. Otherwise you can't get the A pass. හරි බබු ලකුණු දෙක ලකුණු මෙහෙම එන්නේ. ලකුණු එන්නේ. මේ ළමයි ලක්ෂ මාර්ක් කරලා ලකුණු දෙකක් හම් වෙනවා. ලකුණු දෙකක් හම් වෙනවා. ලක්ෂ මාර්ක් කරලා ලකුණු දෙකක් හම් වෙනවා. පස්සෙයි මේ ප්‍රදේශයේ මාර්ක් කරාට ලකුණු එකක් හම් වෙනවා. ඊපස්සේ 20න් 12ට ලකුණු එකක් හම් වෙනවා. ලක්ෂ මාර්කේ ලකුණු එකයි, ප්‍රදේශ මාර්කේ ලකුණු එකයි, 20න් 12ට ලකුණු එකයි. ලකුණු 4යි. ඊපස්සේ ළමයි මෙතනට මේ පහෙන් තුන සම්පූර්ණ කරාට ලකුණු එකක් හම් වෙනවා. ඊපස්සේ තුනෙන් දෙක ළමයි එක සම්ම ලකුණු එක එක ලකුණු දෙකක් 3යි. අතර 3යි කියේ 7යි දැන් නේ. ලකුණු 7ක් හම් වුණා. 7යි. හොඳයි මේ ගාපදේ ඉතල දිගපදේ ගාලා මේ ගාලා සාමාන්‍ය මේ සාබල ගාලා හිතන මේ ලකුණු 3ක් හම් වෙනවා මේ උස්සන ලකුණු 4ක් හම් වෙනවා. ඊපස්සේ මේක පහෙන් 3 වැඩි කියන තුනෙන් දෙක ලකුණු 1යි. ඉතින් පහෙන් දෙක ලකුණු 1යි. ලකුණු 10 10 හම් වෙන්නේ එහෙමනේ. මේක 10 ලා ඉතරම අමාරු ගාලා නෙමේ. ඔය හරක් එළදෙනු මාළු උනේ නැත්තම්. නේ පැහැදිලි නේද? කට්ටියලා නේද? අපි යනවා අවසාන ගාලට. හරි පස්සාක විශේෂපදේ ඒක තමයි ඒ ලේසිපදේ. මම මේ ගාලේ දැම්මම ඇත්තටම මේකට B කියලා කියනවා කියපුවද වෙනස් ගාලපදේ. B සමහරවිට වෙනස් හිතම ළමයි මේක දැම්ම මේක ඒක හරිය ලේසි ළමයි. ඒක මේක කරන්න ඕනේ නෑ වගේ නේද? පෙර පබළු තුනක් තියෙනවා රතු තුනයි නිපාත දෙකයි. එක ළමයි ගන්නවා ආපහු දාන්නේ නෑ. ඒක මොකද වෙයි? අනිවාර්ය බැද පෙරිය අපි අයින් කරලා දාන්න. අයින් කරලා දාලා ලක්ෂ මාර්ක් කරන්න ඕන. 100 කීයද මාර්ක් කරද කතිද? ප්‍රතිඵල 20ක් තියෙනවා. තවද මේකද විශේෂයෙන් දෙයක් බලන්න මුලින්ගත් පබළු ළමයි රතු පැහැති එකක් රතු එක තමයි ලෝයි වෙනවා. රතු එකක් ළමයි නැත්තම් විතර ළමයි පෙට්ටිය ළමයි දාලා ළමයි තව එක ළමයි ගන්න ළමයි. රතු එකක් කරලා ළමයි මෙයා ළමයි ආය ළමයි දාන්න නැහැ පුතේ නේ. රතු එකක් නෝනේ ළමයි. රතු එකක් නම්
මෙයා තමයි මේ තව ආයෙ තමයි එක තමයි ගන්න යන බයි. රතු එකක් නෙමෙයි නම් තමයි ආයෙ තමයි දාලා තව එකක් ගන්න. මෙතන රතු එකක් තමයි මේ මෙතන තමයි ශාඛා තමයි මාක් වෙන්න යන බයි. හරි? මෙතන සම්පූර්ණ බයි කියන රතු බෝලා ඔක්කොම රතු බෝලා තුනක් තියෙනවනේ. මේ බෝලා දෙකක් තියෙනවා. ඒ තමයි ශාඛා දෙක පිරෙන ආකාරය. ඊට පස්සේ රතු පැහැති එකක් නොවියේ නම් පෙට්ටියකටම දානවා. රතු එකක් නූලා කියනම නිල් ළමයි නේද? රතු එක වෙන්නේ නැහැ කියන්නේ නිල් ළමයි. නිල් බෝඩේ උඩ තමයි පෙට්ටිය ළමයි දාලා එනම තව එකක් ළමයි ගන්න මේ. මම මෙතන අදින්නම්. රතු එක ළමයි උනේ නැත්තම අනිවාර්ය නිල් වෙන්න ඕන ළමයි. ළමයි ඉපස්සෙම ඒ වුණාම ළමයි දැන් පෙට්ටිය ළමයි දැන් ළමයි මේ පෙට්ටියේ දැන් මේ රතු පාත උඩේ නැහැ කියන ළමයි යා අනිවාර්ය මේක ලී පාත වෙන්න ඕන නේද? පතාලා හිතරපතේ මේ ශාඛාදේක මොකද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම මේ පෙට්ටියේ තියෙන්නේ පෙට්ටිය වල තියෙන්නේ එක්කෝ රතු බෝල තියෙනවානේ. රතු බෝල තියෙනවා, නිලි බෝල තියෙනවා. වෙන බෝල නැහැ නේද? මෙහෙම පෙට්ටියේ තමයි දමා රතු පැහැති එකක් නොවියේ ළමයි. රතු පැහැති එක නොවියේ කියනම නිපාත වෙන්න මේ ළමයි. දීපාත වෙන්න ඕන ළමයි. දීපාත උඩ පෙට්ටියම දාලා මොදේ. පෙට්ටිය දැම්ම කියනමයිනේ. පෙට්ටිය තිබුණා මේ බෝල පහක් තිබුණාමයි, පබළු පහක් තිබුණාමයි. පෙට්ටිය දැම්ම කියන්නේ ආයෙ පහමයි තියෙනමයි. ඒක වෙනස වෙන්නේ නැහැ ළමයි. ඒ ගන්න බෝලයත් අනිවාර්යෙන්ම එකක් පතු වෙන්න ඕන පහෙන් තුන, පහෙන් දෙකක් දෙන්න වෙන්න ඕන. මේක තමයි හොද ගාලා හිතක් දැක්කේ ගාලා පොදේ. හරි? දැන් කියනවා ඒ ඇසුරින් අවස්ථා දෙකේදීම ලීපාත පබළෝ ගැනීමේ සම්භාවිතයි. මේ තමයි ලීපාත අවස්ථා දෙකේම ලීපාත. පහෙන් දෙක කියනීම පහෙන් දෙක. උත්තරේ කියන්නේ 25න් 4යි. පහෙන් දෙක වෙයි කියනීම පහෙන් දෙක. 25න් 4යි. අපි ඒ ගාන හොද ගාලා ඉස්සරහට මම මේ ගාලා තමයි දැන් මේ ඒ ගාලා ලේසි උලා තමයි B ගාලාමයි හොද ගාලා. මේ ගාලා අපි වෙනස් අපි දැන් මේ වෙදි ගාලා හැදුවා 22ක්. 22 පද අවසාන ගණන් තියෙනමයි 70 පද ගණන් තියෙනවා. අර විභාගයේදී ඕන ගාලා ආව සම්භාවිත දැන් වරත බය නැතුව සම්භාවිත තමයි දැන් උරුමින් අයින් කරලා දැන් පොතේ. අපි ඉදිරියට මම පේපර්ස් කරද්දී අපිට ආයෙ වෙන වෙනම ගණන් දෙන්නම්. එතකොට සම්භාවිත පාදම අනිවාර්යයෙන්ම හොදම පුළුවන් වෙනවා. පුතයි එක්සෑම් යද්දී සම්භාවිතවලම හැම පාදමම වල සම්පූර්ණ කියන්නේ අනිවාර්යයෙන්ම ඒකක් ෂුවර්. එතන අපි මෙතන නවත්ත වෙනා හැමෝම මහස වෙනදේ ඊළඟ කුණ පාදම හැමෝම කල්පනා කරන්න. සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි, ජීසුවිතයි. තව දෙයක් පුතේ හැමෝම අම්මා තාත්තලා ආදරෙන් මතක් කරගෙන තමයි. තාත්තම්මලාව ආදරෙන් මතක් කරගෙන මොකද එයාලා තමයි වර ආරක්ෂා කරන්නේ. නේද? එහෙනම් හැමෝම එයාලා මේ සරීපින් ඉන්නවලා ඒ අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හැමෝම ආදරෙන් මතක් කරගෙන කියන්නේ එනවා. එලා අපි එනවා අද හලවත්තිමු. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.